සිංහල ජනකවිය සහ එහි ප්‍රභේද මම නෝට් එක කියවගෙන ගිහිල්ලා ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. ඉපැරණි ජන සමාජයේ තතු පිරික්සන විට පැහැදිලිවම වෙනන කරුණක් නම් එකල සිංහල ගැමියන් අදමින් උගතුන් නොවූ බවයි. ඔව්. ඒ කියන්නේ ඉස්සර ගැමි සමාජයේ දිහා බැලුවහම ඒ ගැමියෝ දැන් ඉන්න මිනිස්සු වගේ උගත් මිනිස්සු නෙවෙයි. එහෙත් ඔවුන් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තවුන්ව සිටි බව සනාත වන බොහෝ සාධක ජන සමාජය තුළින්ම හඳුනාගත හැකිය. සිංහල ජන කවිය පැරණි ගැමියාගේ බුද්ධිය ප්‍රායෝගික දැනුම ඔවුන් තුළ පැවති සෞන්දර්යාත්මක සිතුවිලි මෙන්ම ඔවුන් ලද අත්දැකීම්වල පුළුල් බවද විදහා දක්වන සුවිශේෂ ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය. ඒ කියන්නේ අතීතයේ හිටපු ග්‍රාමීය ජනතාව උගත් කට්ටිය නෙවෙයි. ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන ඊට පස්සේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා එහෙම අය නෙවෙයි. හැබැයි ඒගොල්ලෝ බොහෝ ඇසූ පිරූ තැන් තියෙන කට්ටිය. ඒ කියන්නේ මම උදාහරණයක් කිව්වොත් එහෙම වම් අතින් අසූචි හොදන්න ඕනි, දකුණු අතින් බත් කන්න ඕනි කියන එක ඉගෙනගෙන දැනගන්න ඕන දෙයක් නෙවෙයි. ඒක ඒගොල්ලන්ගේ ඇසූ පිරූ ඥාණයෙන් ඒගොල්ලෝ දැනගත්ත දෙයක්. හරිද? ඊළඟට අපි හිතමු අපි තව මොකක් හරි උදාහරණයක් ගමු. කවුරු හරි තමන්ට වඩා වැඩිමහල් කෙනෙක් තමන් ඉස්සරහා පුටුවක් නැතුව ඉන්නවා නම් නැගිටලා පුටුව දෙන එක ඉගෙනගෙන මේ දැනගන්න ඕන එකක් නෙවෙයි. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා පාසල් ගිහිල්ලා විෂය නිර්දේශයක් ඉගෙනගෙන දැනගන්න ඕන එකක් නෙවෙයි ඒක. ඒක ඒගොල්ලෝ බොහෝ ඇසූ පිරූ තැන් වලින් දැනගන්න දෙයක්. ඒ කියන්නේ වයසක ආච්චියම්මල එහෙම අපිට හොඳ ගතිගුණ කියලා දෙනකොට ඒගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්ත ඒවා නෙවෙයි ඒවා. ඒගොල්ලෝ සමාජයේ ජීවත් වෙලා සමාජයත් එක්ක ගැටිලා ඉගෙන ගත්ත දේවල්. ඒ නිසා තමයි කියන්නේ ඒ ගැමියෝ බොහෝ ඇසූ පිරූ තැන් තියෙන කට්ටිය. එතකොට මේ සිංහල ජන කවිය කියන එක ගැන අධ්‍යයනය කරනකොට සිංහල ගැමියාගේ බුද්ධිය ප්‍රායෝගික දැනුම ඒගොල්ලෝ ගාව තිබෙන සෞන්දර්යාත්මක සිතුවිලි වගේ දේවල් අපිට මේ ජන කවි ගැන ඉගෙන ගන්නකොට අපිට තේරෙන්න ගන්නවා. සහ ඒගොල්ලෝ ජීවිතේ දැකපු හැටි ඒගොල්ලන්ගේ ජීවිතේ තියෙන අත්දැකීම් මේ ඔක්කොම ජන කවි අධ්‍යයනය කරනකොට අපිට තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ අතීත ගැමියාගේ බුද්ධිය දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ගැල් කවියක් කියලා. ඒ ගැල් කවිය අපිට අධ්‍යයනය කරනකොට අපිට තේරෙනවා ඒගොල්ලෝ මාර්ග ගැන දැනගෙන හිටියා කියලා. පාරවල් ගැන. ඒකනේ නැගපංගොනු හපුතලේ කන්ද අපි යන කවියක තියෙන හපුතලේ කන්ද කළා බඩ යනවා. පව්කලගනෝ ඇදපන් හපුතල් යනවා කියලා කියන හපුතලේ තියෙන කන්දක් කියලා ඒගොල්ලෝ දන්නවා. ඇයි? ඒගොල්ලෝ ඒ පාරේ නිරන්තරයෙන් යනවා. ඒක ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්න ඕන එකක් නෙවෙයි. එහෙනම් අපිට ජන කවි ගැන අධ්‍යයනය කරනකොට ජන කවි ගැන ඉගෙන ගන්නකොට අපිට තේරෙන්න ගන්නවා අතීත ගැමි ජනතාවට කොයි තරම් ලොකු ප්‍රායෝගික දැනුමක් තිබ්බද කියලා. සර්පෙක් කෑම බෙහෙතක් හොයාගන්න එක ඉස්කෝලේ ගිහලා දැනගත්ත එකක් නෙවෙයි ඒගොල්ලෝ. හරිද? සාමාන්‍ය බඩේ ගැක්කුමක් හැදුනහම සාමාන්‍ය ලෙඩක් හැදුනහම ඔළුවේ ගැක්කුමක් හැදුනහම සාමාන්‍ය උණක් ගත්තාම අත් බෙහෙත් ඒගොල්ලෝ දැනගෙන හිටියා. අපි තාමත් ඒ අත් බෙහෙත් පාවිච්චි කරනවා. හරිද? එතකොට ඒ ග්‍රාමීය සමාජයේ හිටපු ගැමි ජනතාව ඒව දැනගත්ත ඉස්කෝලේ ගිහිල්ලා නෙවෙයි ප්‍රායෝගික දැනුමින්. එතකොට ඒ ගැමි ජනතාවට එහෙම ප්‍රායෝගික දැනුමක් තිබ්බා කියලා අපිට දැනගන්න පුළුවන් හොඳ මූලාශ්‍රය තමයි අතීත ජන කවි ගැන ඉගෙන ගන්න එක. ඔන්න ඊළඟ ඡේදේ. පැරණි ජන දිවියද අද මෙන් විද්‍යාව තාක්ෂණය අතින් සංකීර්ණත්වයට පත් නොවුනකි. ජීවිතය හා සම්බන්ධ සෑම සිදුවීමක්ම ඔවුන් ලද සෑම අත්දැකීමක්ම රසවත් පදවැලක් බවට පත්ව ඔවුන්ගේ මුවින් ගිලිහුණු ආකාරය ජන කවියෙන් වටහාගත හැකිය. පැරණි ජන දිවිය මෙන්ම අද විද්‍යාව තාක්ෂණය අතින් සංකීර්ණත්වයට පත් නොවුනකි. ඔව්. දැන් ළමයිට කල්පනා කරන්න පුළුවන් ඇයිස මේ වගේ නෝට් එකක් මේ වගේ පාඩමකට දෙන්න කියලා. මට කියන්නේ ඉස්කෝලේ මිස් හරි සර්ලා හරි හානා හීය පානාඩ හැරෙන් දැන යන්නේ. ඒක ජන කවියක් නේ. ඒක මේ ඉච්චර මේ බරපතල පාඩමක් නෙවෙයි කියලා කරාරිනවා මිසක් ඕගොල්ලන්ට ජන කවි ගැන නෝට් එකක් හිම දෙන්නේ නැහැ. හානා හීය පානාඩ හැරෙන් දැනින් විචාර ප්‍රශ්නයක් අහම ලියන්නේ මොනවද? ඒ නිසා තමයි මේ විදිහේ උදාහරණයක් දීලා තියෙන්නේ. හරිද? මේ වගේ නෝට් එකක් දීලා තියෙන්නේ. පැරණි ජන දිවිය මෙන්ම ජන දිවිය අද මෙන් විද්‍යාව තාක්ෂණය අතින් සංකීර්ණත්වයට පත් නොවුන කියව්. අද විද්‍යාව තාක්ෂණය වගේ දේවල් වගේ සංකීර්ණ දෙයක් නෙවෙයි අතීතයේ ජන දිවිය. ඒ කියන්නේ අතීත ග්‍රාමීය ජනතාවගේ ජීවිත අපි මේ ගෙවන ජීවිත වගේ සංකීර්ණ නැහැ. අපේ ජීවිත කොච්චර සංකීර්ණ බලන්න. සංකීර්ණ බවට හොඳම උදාහරණ තමයි අපි උදේ පාන්දර නැගිට්ටාම අතර ගන්නේ ෆෝන් එකනේ.
ෆෝන් එකේ තියෙන මැසේජ් මොනවද බලන්න ඕනි, අනිත් කෙනා දාලා තියෙන ස්ටේටස් මොනවද කියලා බලන්න ඕනි, සර්ලා ගෲප් එකට මොනවා හරි දාලාද කියලා බලන්න ඕනි නේද? වැඩ ගොඩයි. ඒ කියන්නේ අපිට සංකීර්ණයි. අපේ මොලේ තනිකරම සංකීර්ණයි. හැබැයි අතීත ජනතාවට එහෙම සංකීර්ණ බවක් තිබ්බේ නැහැ. ඒගොල්ලෝ උදේ නැගිටලා මූණකට සෝදගෙන ඒගොල්ලන්ගේ කර්මාන්තයක් කරලා හවසට ගෙදර ඇවිල්ලා වෙලාවක් තිබ්බොත් පන්සලට ගිහිල්ලා රැට කෑම කාලා ඒගොල්ලෝ නිදා ගන්නවා. එතකොට ඒ ජන ජීවිතය ඊටම සරලයි. හැබැයි තාමත් එහෙම සරල ජීවිත ගෙවන මිනිස්සු ওই ගම්වල ඉන්නවා. එතකොට ජීවිතය හා සම්බන්ධ සෑම සිදුවීමක්ම ඔවුන් ලද සෑම අත්දැකීමක්ම රසවත් පදවැලක් බවට පත්ව ඔවුන්ගේ මුවින් ගිලිහුණු ආකාරය ජන කවියෙන් වටහාගත හැකිය. ඒවා එදා සිට අද දක්වාම මුක පරම්පරාගතව පැමිණ අද වන විට ජනකවි ලෙසින් හැඳින්වේ. ඒ කියන්නේ අතීත ජනතාව ලබපු අත්දැකීම් තමයි ගොඩක් ඔය ජනකවි විදිහට එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ ජනකවි මුක පරම්පරාගතව තමයි පැවතගෙන ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ මුක පරම්පරාගතව පැවතෙනවා කියන්නේ මුක පරම්පරාවගතව පැවතෙනවා කියලා කියන්නේ කටින් කට තමයි පැවතෙන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් මම ගැමියෙක් නම් මම දන්න ජනකවි ටික මගේ තාත්තගෙන් මම ඉගෙන ගත්ත ටිකක්. එතකොට මගේ කවදා හරි ළමයෙක් කියන ජනකවිය මගෙන් ඉගෙන ගත්ත එකක්. අතීතයේ එහෙම තමයි ජනකවි පරිණාමය වුණේ. හැබැයි දැන් අපිට පොත්පත් ඕනේ තරම් තියෙනවා ජනකවි ගැන ඉගෙන ගන්න. මං ගාවත් පොතක් තියෙනවා. මෙන්න මේ පොත. මෙන්න මේ පොත මොකද්ද මේ නම? සිංහල කවියේ සැබෑ හැඩරුවගත් ජනකවි. යනුෂා ලක්මාලි ලියලා තියෙන්නේ. එතකොට මේ පොත කියවුවාම ලංකාවේ ජනකවි ගැන අපිට යම් තරමකට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ සිංහල කාව්‍ය සම්ප්‍රදාය. මෙන්න මේ පොත. මෙන්න මේ සිංහල කාව්‍ය සම්ප්‍රදාය කියන පොත කියවුවම තව ටිකක් ජනකවි ගැන ඉගෙන ගන්න පුළුවන්. සිංහල සාහිත්‍යයේ නැගීම 1 2 කියන පොත් මාටින් වික්‍රමසිංහගේ ඒවා කියවුවම ජනකවිය ගැන ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අතීත මිනිස්සුන්ට ජනකවිය ගැන ඉගෙන ගන්න එහෙම මූලාශ්‍ර තිබ්බේ නැහැ. එතකොට අතීත මිනිස්සුන්ට ජනකවිය ගැන ඉගෙන ගන්න තිබ්බ මූලාශ්‍ර තමයි මොනවද? ඒගොල්ලන්ගේ මුක පරම්පරාගත පැවතගෙන ආපු ඒ ජනකවි. හැබැයි අපිට දැන් ජනකවි ගැන ඉගෙන ගන්න පොත්පත් ඕනි තරම් තියෙනවා. කුඹුරේදී පැලේදී පතලේදී මෙන්ම මුහුදු යාම වැනි ජීවිතයේ දුෂ්කර රැකියාවන්හි යෙදෙන අවස්ථාවලදීද ඔවුහු සිය මහන්සිය දුක වේදනාව දුරු කර ගැනීම සඳහා කවි ගායනා කළහ. ඔව් ඒගොල්ලෝ දැන් අපි දැන් හිතන්න මෙහෙම. දැන් මගේ ජොබ් එකනේ මම මේ කරන්නේ. එතකොට මට තියෙන්නේ මේසයක් තියෙනවා. මගේ ලැප්ටොප් එක තියෙනවා, පුටුවක් තියෙනවා. මම උඩින් ලයිට් එකක් දාලා තියෙනවා ස්පොට් වෙන්න මට. එතකොට මම මෙහෙම පුටුවක් උඩ වාඩිලා උගන්වන එක තමයි මම කරන්නේ. ඒ රස්සාව, ඒ කියන්නේ මගේ රස්සාව කුඹුරු කොටන තරම් අමාරු නෑ. කුඹුරු කොටන එක අමාරු වෙන්නේ. පැල රකින්න අමාරුයි. රැයට තනියම ඉන්න ඕනේ. හොල්මන් වලට බය නම් එහෙම පැල රකින්න බෑ. එහෙම නැත්නම් රැයට අලියෙක් එම આવොත් එහෙම බයේ වෙවුලනවා නම් අසූචි මල මුත්‍රා යනවා නම් එහෙම පැල රකින්න බෑ ළමයි. ඒ රස්සාව අමාරුයි. මුහුදු යන එක කොහොමවත් අමාරුයි. ඒ කියන්නේ මුහුදේ නිකන් දැන් මම නම් ඇත්තටම එහෙම ලොකු දුරක් මුහුද ගිහිල්ලා නැහැ බෝට්ටුවක නැගලා. හැබැයි එහෙම මුහුදු ගිය කට්ටියන් ඇහුවාම ෆස්ට් ටයිම් බෝට්ටුවක යනකොට කියනවා කැරකිල්ල හැදෙනවා. වමන යනවා. එහෙම නැත්නම් ලූස් මෝෂන් යන්න වෙනවා. එහෙම කියලා කියන කෙනා අර පැද්දිල්ලට වෙන්නේ නැති. ඒකට මුහුද යනවා කියන එක එහෙනම් කොහොමවත් අමාරු වෙන්නේ. මොකද අපි ගිහින් එනා වගේ දුරක් නෙවෙයි මේ මුහුදු යනකොට යන්නේ. කිලෝමීටර් ගණන් ඒගොල්ලෝ මුහුදේ ගැඹුරු මුහුදට ගිහිලා මත්ස්‍යයන් අල්ලගෙන තමයි ආයි අපිට ගොඩබිමට එන්නේ. ඒකට ඒක අමාරු රස්සාවක්. එතකොට ඒගොල්ලෝ මොකද කරේ? ඒ දුෂ්කර රස්සාවන් කරනකොට ඒ රස්සාවේ දුෂ්කර බව, දුක, මහන්සිය, වේදනාව, පීඩාව දුරු කරගන්න ඒගොල්ලෝ කවි ගායනා කළා. සිතෙහි ඇතිවන සිතවිලි ඉබේටම සියමුවින් ගිලිහෙද්දී ඇතැම්මු ඒවාට පිළිතුරු කවිද ගායනා කළහ. ඔව් දැන් පැල් කවි හැම කියනකොට දෙපැත්තේ කුඹුරු දෙකක් තියෙනවා නම් එහෙම ඒ කුඹුරු දෙකේ පැල් දෙකක් තියෙනවා නම් නැත්නම් හේන් දෙකක පැල් දෙකක් තියෙනවා නම් එහෙම එක්කෙනෙක් හයියෙන් එක කවියක් කියනවා. ඒ කවිය අහන් ඉඳලා ඒකට පිළිතුරු කවියක් එවලේ ගොතලා එහා පැත්තේ පැලෙන් කියනවා. සමහර වෙලාවට දෙන්නත් එක්ක එළි වෙනකන් කවි කියව ගන්නවා. එහෙම තමයි ඒ කවි ඒ රස්සාවේ දින පාළුව, මහන්සිය, දුක, වේදනාව කියන එක නැති කරගත්තේ. ඊට පස්සේ කරත්ත යනකොට එක කරත්තකින් කියන කවියට තව පිළිතුරු කවියක් එහා පැත්තේ කරත්තකින් කියනවා. එතකොට ඒ කරත්ත දක්වන එකේ තියෙන මහන්සිය නැති කරගත්තේ ඒගොල්ලෝ එහෙම. ඊට පස්සේ පතලේ දෝනාවේ යට ඉන්න කෙනා කියන කවිය අහගෙන ඉඳලා උඩ ඉන්න කෙනා තව පිළිතුරු කවියක් කියනවා. එහෙම තමයි ඒ රස්සාවේ ඒගොල්ලෝ දුක නැති කරගත්තේ. මහන්සිය නැති කරගත්තේ. එහෙනම් ජනකවි කියලා කියන්නේ අතීත ගැමි ජනතාව කරපු රස්සාවලදී දැනුණු වේදනාව, දුක, මහන්සිය, පීඩාව වගේම සිතේ සතුටටත්
ඒවා නැති කරගන්න, ඒවා සමනය කරගන්න, ඒවා බැලන්ස් කරගන්න, ඒවා සමබර කරගන්න කියපු කවි අපි ඒවට කියන මොනවා කියලාද? ජන කවි කියලා. මෙසේ ඔවුන්ගේ මුවින් ගිලිහුණු රස පදවැල් ජන කවි ලෙස අප හඳුනාගත ඇති අතර ඒවා වර්ග කීපයක් රටතේ වෙන්කර හඳුනාගත හැකිය. ඒ කියන්නේ ජන කවි ප්‍රභේද තියෙනවා මෙන්න මේවා. ජන කවි වර්ග රබන් කවි, ඔන්චිලි කවි, නෙළුම් කවි, ඔරුපාරු කවි, නැලවිලි කවි, පොල්කෙලි කවි, පැල් කවි, කරත්ත කවි, කුරහන් කවි, ගොයම් කවි, කමත් කවි, සකපෝරුවේ කවි, පතල් කවි, කුළු කවි, මුහුදු හෙවත් දීවර කවි, තවලම් කවි, පාලම් කවි, තේරවිලි කවි, සංවාද කවි, විනෝදාස්වාද කවි, උපදෙස් කවි, උපමා කවි, වස් කවි, යාග කවි, මේවර කවි, ගැබ් ගැනීම හා බැඳුණු කවි, විවාහය හා නෑනමස්සිනා ගැන ලියවුණු කවි, ඔලින්ද කවි, කලගෙඩි කවි, පත් නිලන කවි, තාලම් කවි, බඹර කවි, ලීකෙලි කවි, තලමල වරුණ, කොටහළු මගුල සම්බන්ධ ජන කවි, පිරිමි ළමයි hina වෙන්න එපා එහෙම කිව්වහම, මගුල රැවුල බෑ මහා බැඳුණු ජන කවි, ගෑල් ළමයි පිරිමි ළමයිට hina වෙන්නත් එපා එහෙම කිව්වහම, තහංචි කවි ආදී වශයෙන් තියෙනවා. ඒ කියන්නේ ඔය තියෙන ජන කවි වර්ග මට හම්බෙච්ච ජන කවි වර්ග 37ක් තියෙනවා. හරිද? මට හම්බෙච්ච ජන කවි 37ක් තියෙනවා. ওই ජන කවි වර්ග ටික තමයි මම ඔය දැම්මේ. හරිද? එතකොට ළමයි සාමාන්‍යයෙන් මම මේ වගේ පාඩම් ලේසියෙන් අතාරින්නේ නැත්තේ මම දන්නවා දැන් මගේ පන්ති විතරක් නෙවෙයිනේ ගොඩක විලෙන හැම ළමයෙක් වෙන්නේ. මම දන්නවා අනිත් පන්තිවල මේ වගේ ලොකු නෝට් මේ වගේ පාඩම් වලට දෙන්නේ නැහැ. ඒක අඩුවක් ළමයි. ඒ කියන්නේ පාඩම් අඩුයිද පාඩමේ බර වැඩිද කියන එක නෙවෙයි. සිලබස් එකට දාලා තියෙන්නේ බර වැඩි හින්දා තමයි හැම පාඩමක්ම. නැතුව සිලබස් එකට දාන්න ඕනේ නැහැ නැත්තම් කියන්නේ සිලබස් එකේ තියෙන පාඩම් බර වැඩි බර අඩුයි කියලා එකක් නෑ ළමයි. ඔක්කොම පාඩම් බරයි. ඒ නිසා එක පාඩමක්වත් සුළුවට තකන්නේ නැහැ මම. ඒ නිසා තමයි මම ඔයගේ දීර්ඝ නෝට් ඕගලන්ට දෙන්නේ. ඉතින් මේවා හොයන්න මම අර කියපු පොත් එහෙම ඉතින් අපි කියවලා තමයි මේ නෝට් හදන්නේ. එතකොට ශාස්ත්‍රීය වෙහෙසක් ගන්නවා ලොකු ටියුට් එකක් හදන්න. ඉතින් ඒක අපිට දාගන්න එපා විචාර ලියනකොට රසාස්වාද ලියනකොට මේ කරුණු හොඳට කියවලා කට පාඩම් කරලා කොහොම හරි දෙන්න වැඩි. ඒ නිසා තමයි අපි මේවා දාන්නේ. දැන් ඔන්න ජන කවියේ උපත. ජන කවියේ උපතට යන්න කලින් එක වතාවක් කියව ගන්න බලන්න මම දැන් අපි කියපු නෝට් එක. ඒ නෝට් එක කියවලා වැදගත් කරුණු ටික ඉඟි ගහගෙන ටක් ගාලා මම විනාඩි 2ක් දෙන්න.
හරි. ජන කවියේ උපත. තමයි සමහර ළමයින්ට මේ තියෙන නෝට් එක ටියුට් එකේ නැතිලු. ඒක මම හිතන්නේ මගේ වැරද්දක් නෙවෙයි මේ ආයතනයෙන් ඕගලන්ට ටියුට් එක මාරු කරලා දීලාද දන්නේ නැහැ. 10 වසරට 11 වසරට ටියුට් දෙක මාරු කරලා දීලාද දන්නේ නැහැ. එහෙම මේ සටහන නැත්තම් කලබල වෙන්න එපා මං කියනක හොඳට අහගන්න. මේ ජනකවි කියන සටහන නැත්තම් මට කරුණාකරලා WhatsApp එකකින් මැසේජ් එකක් දාලා ටියුට් එකේ PDF එක ඉල්ල ගන්න. මොකද ඔයගොල්ලෝ සල්ලි ගෙවන්න ටියුට් කරන් තියෙන්නේ. මම දැන් හෙට කතා කරලා කියනවා ආයතනයට. ඒ කියන්නේ එහෙම ඒගොල්ලෝ අත මිස්ටේක් වෙන්න බෑ. මොකද එහෙම වෙන්න බෑනේ. ඒ නිසා මම ඒගොල්ලන්ට එක හෙට කතා කරලා කියනවා. ඒගොල්ලන්ට මම ඔයගොල්ලන්ට සෝරි කියලා කියනවා. ඒක මගේ වැරද්දක් නෙවෙයි ආයතනයේ වැරද්දක්. එහෙම මේ නෝට් එක මේ ටියුට් ඔයගොල්ලන්ගේ ටියුට් එකේ මේ නෝට් එක නැත්තම් කරුණාකරලා මට දැන් WhatsApp එකකින් මැසේජ් එකක් දාලා ටියුට් එකේ PDF එක ඉල්ල ගන්න. එතකොට මේ PDF එකේ මේ නෝට් එක තියෙනකොට ඔයගොල්ලන් ෆෝන් එකකින් බලා ගන්න පුළුවන්. එන්න කරුණාකරලා මේ නෝට් එක නැති කෙනෙක් කවුරු හරි පුතාලා ගාව මේ ටියුට් එකේ මේ නෝට් එක නැත්තම් මට WhatsApp එකකින් මැසේජ් එකක් දාලා ටියුට් එක ඉල්ල ගන්න. මම එතකොට දැම්මම ටියුට් එකේ PDF එක දෙන්නම්. එතකොට ඒ ගැටලුව නැති වෙනවා. ඊළඟ මාසේ ටියුට් එක ගන්නකොට ඒගොල්ලන්ට මේ නැති වෙච්ච කොටස මම print කරලා ඒ ටියුට් එක ඇතුළට දාලා දෙන්නම්. හරි? ඒක ආයතනයේ වැරද්දක් මම ඒගොල්ලන්ට හෙට එක කතා කරලා කියනවා. මොකද මේ එහෙම වෙන්න දෙන්න බෑ කියන මං කාගේවත් නම් කියන්නේ නැහැ. මෙන්න මේගොල්ලන්ට ඕගොල්ලෝ ටියුට් දීලා තියෙන වැරදිද කියලා මං කියන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ට අපහසුතාවයටපත් වෙනවනේ. දැන් මම ඒගොල්ලන්ට කියනවා මේ ඊට පස්සේ ටියුට් දෙනකොට මේ හරියට බලලා දෙන්න කියලා. මොකද ඒ කියන්නේ ඕගොල්ලන්ට ඔය අඩුපාඩු වෙලා තියෙනවා වගේම 11 වසරේ ළමයි කීප දෙනෙක්ටත් ඔය අඩුපාඩු වෙලා ඇති. මොකද ඒ කියන්නේ ටියුට් දෙක දෙපැත්තටම ගිහිල්ලා තියෙන්නේ. මම හිතන්නේ ඔව් ඒගොල්ලෝ ටියුට් තියලා තියෙන විදිහට පැටලිලා ඇති. ටියුට් ගොඩක් තියෙනවනේ ඉතින්. හැබැයි මම ඒක ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වැරද්ද මම අනිවාර්යයෙන්ම කියනවා. ඒක ගැන ගැටලුවක් ඇති කරගන්න එපා. ටියුට් එකේ PDF එක මම එවනවා. PDF එක බලා ගන්න දැනට ලබන මාසේ ටියුට් එක ගන්නකොට ඒ නෝට් එක නැති වෙච්ච ළමයින්ගේ ටියුට්ස් මම වෙනම ස්පෙෂල් ටියුට් තුනක් මම ඒගොල්ලන්ට දානවා ආයතනයේට. ආයතනෙන් මේ ටියුට් තුන මතක ඇතුව ලබන මාසේ ටියුට් එක ගන්නකොට ඕගොල්ලෝ ඉල්ල ගන්න. එතකොට මේ ප්‍රශ්නේ එතනින් ඉවර වෙලා යනවා. රයිට්. අපි යන් පාඩමට. ජනකවියේ උපත. ඇතමුන් පවසන ආකාරයට සිංහල ජනකවියේ උපත කවදා කොතැනක කෙලෙස සිදුවීදැයි නිශ්චිතවම කිව නොහැකිය. ලෝකයේ ආරම්භය වගේ තමයි ජනකවිවලත් ආරම්භය ළමයි කවදා කොතැනක කොහොම වුණාද කියලා අපි දන්නේ නැහැ. එහෙත් ජනකවියේ උපත සෙවීම ජනකවියා විසින්ම විවාදයට ලක් කරනු ලැබ ඇති අවස්ථා ජනකවිය අතරම දක්නට ලැබේ. ඒ කියන්නේ ජනකවියා විසින්ම ජනකවියේ උපත විවාදයට ලක් කරගෙන තියෙනවා. මේ තියෙන්නේ ඒකට උදාහරණයක්. ඉරේ රුවට ඉරවට කෙලින ගිරවියේ සඳේ රුවට සඳවට කෙලින සාවියේ මලේ රුවට මල්වට කෙලින බමරියේ සිව්පද උපත අහපන් හැම දේවියේ අහස උපන් තැන සකිනුඹ දන්නවද පොළව උපන් තැන සකිනුඹ දන්නවද මුහුද උපන් තැන් සකිනුඹ දන්නවද සිව්පද උපන් තැන සකිනුඹ දන්නවද මේක දැන් මේ කියන්නේ විවාදයක් ළමයි. දැන් එක්කෙනෙක් කියනවා ඉරේරුවට ඉරවට කෙලින ගිරවියේ සඳේරුවට සඳවට කෙලින සාවියේ මලේරුවට මල්වට කෙලින බඹරියේ සිව්පද උපත අහපන් හැම දේවියේ සිව්පදේ උපත කොයිද කියලා අහපන්. ඒක අහන් හිටපු ඊළඟ කෙනා ඒකට පිළිතුරු කවියක් කියනවා අහස උපන් තැන සකිනුඹ දන්නවද පොළව උපන් තැන සකිනුඹ දන්නවද මුහුද උපන් තැන සකිනුඹ දන්නවද සිව්පද උපන් තැන සකිනුඹ දන්නවද ඊට පස්සේ ආයි පාරක් කියනවා බලවයි ඒවල පිළිතුරු කවියක් ගොතලා කියනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි ඒ අමාරු වැඩක් අහස් උපන්නේ අස්විද නැකතින් නොවේද පොළව උපන්නේ පුව පුටුව නැකතින් නොවේද මුහුද උපන්නේ මුව සිරි නැකතින් නොවේද සිව්පද උපන්නේ වීණාවෙන් නොවේද ඉතින් ඔය විදිහට සංවාද කවිත් අපිට හම්බෙලා තියෙනවා මම හිතන්නේ ඔබට මේ වගේ ජන කවියක් ඊට කලින් අහන්න බලන්න දැකලා හම්බෙන්න ඇති කියලා දැන් ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ රයිට් ජන කවියේ ඉතිහාසයේ විජයාගමනයේ තෙක්ම දිව යන බව ඇතැම්හු විද්වත්තු පවසති ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ විජයාවතරණයේ සිදු වූ රාත්‍රියේ පැවතුණු සාදයේදී අසන්නට ලැබුණු ගී හඬයි කියනවා ජන කවියේ ඉතිහාසයේ විජයාගමනයේ තෙක්ම දිව යනවා කියලා. ඒකට හේතුව ඔවුන් දක්වන්නේ විජයාවතරණයේ සිදු වූ රාත්‍රියේ පැවතුණු සාදයේදී අසන්නට ලැබුණු ගී හඬයි. දැන් ඔයගලන්ට ඉතිහාසයට මම දන්නේ නැහැ පුතේ මේ පාඩම තියෙනවද කියලා. ඉතිහාසයට මේ සාමාන්‍යයෙන් මම ඉගෙනගෙන තියෙනවා. දැන් ඔය
කවුද විජය කුමාරයා තම්මැන්නාවට එන්නේ දඩුවමක් හැටියටනේ. ආවට පස්සේ තම්මැන්නාවෙන් ගොඩ බැහැලා ලංකාව ඇතුළට එනකොට ඔය සිරීස වස්තු කියන නුවර කුවේන් හිටපු නුවරනේ. සිරීස වස්තු නුවර ලොකු සැනකෙළියක්. යක්ෂ ගෝත්‍රිකයින්ගේ සැනකෙළියක්. ඒ සැනකෙළියේදී ජනකවි ගායනා කරලා තියෙනවා ලංකාව හිටපු යක්ෂ ගෝත්‍රිකයෝ. ඒ කියන්නේ විජයාවතරණයේ කාලෙත් ලංකාවේ ජනකවි තිබිලා තියෙනවා. මීට අමතරව බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරන ලද සාරත්ත ප්‍රකාශනීය නම් ග්‍රන්ථයෙහි සඳහන් වන පරිදි ඇල් ගෙවලියක විසින් ගායනා කරන ලද ත්‍රිලක්ෂණ කවියකින් භික්ෂූන් වහන්සේලා 69ක් රහත් වූ බවට පත්වීලු. එසේම සීගිරිගී ආදීන් වුවද ක්‍රිස්තු වර්ෂ 7 8 9 සියවස්වල පටන්ම ජනකවිය සමාජගත වූ බව හෙළි වෙයි. දැන් සාරත්ත ප්‍රකාශනීය තියෙනවා ඇල් ගෙවිලියක්. ඇල් ගෙවිලිය කියලා කියන්නේ ඇල් කියන වී වර්ගය වගා කරපු ගෙවිලියා ගායනා කරපු ත්‍රිලක්ෂණය සම්බන්ධ කවියක්. ත්‍රිලක්ෂණය කියන අනිත්‍ය දුක්ඛ අනාත්මනේ. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පදනම් කරගෙන කියපු කවියක් අහලා හාමුදුරුවෝ 69ක් රහත් වුණාලු. ඒ වගේම කියනවා සීගිරිගී ආදීන් වද ක්‍රිස්තු වර්ෂ 7 8 9 සියවස්වල පටන්ම ජනකවිය සමාජගත වූ තිබූ බව හෙළි වේ. ඒ කියන්නේ ළමයි සීගිරිගී තියෙනනේ කැටපත් පවුල ලියලා ඒ සීගිරිගී වල තියෙනවා ජනකවි ලක්ෂණ තියෙන කවි. ඒ කියන්නේ ජනකවි ලක්ෂණ තියෙන කවි සීගිරිගී වල තියෙනවා නම් අපිට ගන්න පුළුවන් නිගමනය මොකද්ද? සීගිරිගී ලියන කාලේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 7 8 9 සියවස්වලත් ලංකාවේ ජනකවි පැතිරලා තිබ්බා කියලා. ඊළඟට ජනකවියේ විශේෂ ලක්ෂණ. ඒක කියන්න කලින් අර නෝට් එකේ වැදගත් කරන නැටින් ඉරි ගහගන්න. මම දැන් අර ටියුට් එක මගින් එල්ලගත්ත දරුවන්ට දැන් ටියුට් එක එවනවා. එතකන් අනිත් කට්ටිය වැදගත් කරන නැටින් ඉරි ගහගෙන නෝට් එක
හරි. කියව ගන්න ඇති. ජන කවියේ විශේෂ ලක්ෂණ. ජන කවියේ විශේෂ ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමේදී එහි මූලික ලක්ෂණ ලෙස අපට හඳුනාගත හැක්කේ සාමූහික බවයි. ජන කවියක තියෙන විශේෂ ලක්ෂණය තමයි සාමූහික බව. කුඹුරේ හේනේ වැඩ කළ පැරණි ගැමියෝ තම අත්දැකීම ජන කවි ලෙස ප්‍රකට කළහ. දහදිය හෙළමින් සිය කාර්ය කරන අතරතුර ගතේ පවතින මහන්සිය දුරු කර ගනුවස් එක් පුද්ගලයෙක් කවියට මුල පුරන විට තවකෙක් එහි දෙවන පදේ පවසන්නේ නිතැතිනේ. ඒ කියන්නේ අල්ලගෙන යනවා මේ ජන කවි කියන එක. එක්කෙනෙක්ට කියලා මහන්සිය හදනකොට ටක් ගාලා අනිත් කෙනා මාරු වෙනවා. එයා එතන ඉඳන් කවි ටික කියවගෙන යනවා. ඒකද අර මහන්සිය නැතුව එක දිගට කියාගෙන යන්නේ ඒ නිසා. ඔවුන්ගේ සාමූහිකත්වද තීව්‍ර වන අතර සමාවෙන්න යෙදී සිටින කාර්යයද ඉක්මන් හා සාර්ථකත්වයට පත් වේ. ඒක දැනටත් අපිට තේරෙනවා නේද? අපි සාමාන්‍යයෙන් ලොකු වැඩක් ශ්‍රමදානයක්ම කරනකොට පොඩි සින්දුවක් දාගෙන සින්දුවක් කියාගෙන තමයි වැඩ කරන්නේ. ඒකට වැඩෙත් ඉක්මනට යනවා මහන්සිය අඩුවෙන් තමයි දැනෙන්නේ. ජනකවි ලක්ෂණ ගැන කතා කිරීමේදී පැහැදිලිවම හඳුනාගත හැකි තවත් ලක්ෂණයක් නම් එය මුඛ පරම්පරාගතව විකාශනය වන කර්තෘත්වයක් නැති මාධ්‍යයක් වන බවයි. ජනකවියේ තියෙන ඊළඟ ලක්ෂණය තමයි මුඛ පරම්පරාගතව පැවතගෙන ඉන්නේ. මම අර කිව්වේ කවියෙන් කවියට මේ කටින් කටට මේක පැවතගෙන එන්නේ. ඒ වගේම තමයි මේක කර්තෘ කෙනෙක් නැති මාධ්‍යයක්. කර්තෘ අඥාතයි ජනකවිය. ඒ කියන්නේ නිශ්චිත දැන් තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා කියන ජනකවිය මුලින්ම ගායනා කරේ කවුද කියලා අපි දන්නේ නැහැ. ඒක ලිව්වේ කවුද? ඒක කිව්වේ කවුද කියලා අපි දන්නේ නැහැ. හරිද? එතකොට පොළව උපන් සකිතැන නුඹ දන්නවද කියන ජනකවිය කිව්වේ කවුද කියලා අපි දන්නේ නැහැ. ගිනි කටු එමනිල්ලක් සකින් නුඹ දන්නවද කියන ජනකවිය කිව්වේ කවුද කියලා අපි දන්නේ නැහැ. ඉන්ද්‍රදිකින් නායක දොර අරගල්ලා කියන ජනකවිය මුලින්ම කිව්වේ කවුද කියලා අපි දන්නේ නැහැ. කර්තෘ අඥාතයි ජනකවිවල. බොහෝ විට එක් අයෙකු අරමන කවිය අවසන් කරන්නේ තව එකෙකි. ඒකට හේතුව තමයි එක්කෙනෙක් පටන් ගන්න ජන කවිය ඉවර කරන්නේ තව එක්කෙනෙක්. ඇතැම් විට මුළු කවියම සාමූහිකගේ නිර්මාණයකි. ඔව්. සමහර වෙලාවට ජන කවිය ඉවර වෙනකොට කට්ටිය තමයි කියලා තියෙන්නේ. එක පේලියක් එක්කෙනෙක් කියන තව පේලියක් තව එක්කෙනෙක් කියන තුන්වෙනි පේලිය තව එක්කෙනෙක් කියන. එතකොට ඉවර වෙනකොට ජන කවියක් හැදිලා තියෙනවා. හැබැයි ජන කවිය කියලා සාදලා තියෙන්නේ කිහිප දෙනෙක් එකට එකතු වෙලා. එනයින් බලන විට ස්ථිර වශයෙන්ම මේ කවිය අහවලාගේ යයි ප්‍රකාශ කළ නොහැකිය. ඒ කියන්නේ එහෙම බලනකොට මේ ජන කවිය හරියටම ප්‍රකාශ කරේ කවුද කියලා. එහෙම නැත්නම් හරියටම ප්‍රකාශ කරේ නැත්නම් හරියටම ලිව්වේ කවුද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ඒක ජන කවියේ තියෙන ලක්ෂණයක් කියලා අපිට ගණන් ගන්න සිද්ධ වෙනවා. ඊළඟට කාලය නිගමනය කළ නොහැකිවීම ජන කවියේ ප්‍රකට ලක්ෂණයක්. ඒ කියන්නේ අපිට ජන කවියේ කාලය හරියට අපිට නිර්ණය කරන්න බෑ. ඒක ජන කවිය වල තියෙන ලක්ෂණයක්. පෙර සඳහන් කළ පරිදි ජන කවිය කිනම් කාලයේ කිනම් අවස්ථාවක නිර්මාණය වූවාදයි කිසිවෙකුට නිශ්චිත වශයෙන් සඳහන් කළ නොහැකිය. අපිට ජන කවිය කොයි අවස්ථාවේ කොයි විදිහටද පටන් ගත්තේ කියන එක හරියට කාල නිර්ණය කරන්න බෑ. යම් යම් සාහිත්‍යයක මූලාශ්‍ර වලින්. එහෙම නැත්නම් අර සීගිරිගේ සාරත්ත ප්‍රකාශනයේ වගේ ඒවාන් නිර්ණය කරන්න පුළුවන්. ඒක 100%ක් සාර්ථක එකක් නෙවෙයි. ජන කවියේ වැදගත්ම ලක්ෂණ ලෙස සඳහන් කළ හැක්කේ ජන කවියාසේ නිර්මාණය පිණිස උපයෝගී කරගන්න ඇත්තේ කතා විවහාරයේදී භාවිත කරන කටවහර වීමයි. ජන කවියේ තියෙන ලේඛන විවහාරය නෙවෙයි කටවහරය. ඒ කිසි විටකත් කිසිවෙකුට අවබෝධ කර ගැනීමේ අපහසුතාවක් නැත. එසේම ජන කවිය මුඛ පරම්පරාගතව පැමිණ මෙතෙක් නොනැසී පවතින හේතු වූයේද එකී භාෂා විලාසයේ බැව් සහතිකය. මුඛ පරම්පරාගතව පැමිණෙන ඇතැම් වටිනාකම් විවිධ යුගයන්හිදී අභාවයට පත්වීමට ඇති ඉඩ කඩද වැඩි අතර ජන කවිය එවන් තත්ත්වයකට පත් නොවූයේ එහි භාෂාව ඕනෑම යුගයක ජීවත් වන මිනිසාට සමීප අර්ථවත් වහරක් වූ බැවිනි. ඒසේ නොවනට අද වන විට ජන කවිය අප අතර නැත. ජන කවිය මෙච්චර කල් තියෙන්න තිබ්බ ප්‍රධානත හේතුව තමයි ජන කවි නිර්මාණලා තියෙන්නේ සරල භාෂාවකින්, කටවහරට හුරු භාෂාවකින්. ඒ නිසා තමයි අපි අදටත් ජන කවි ගැන ඉගෙන ගන්නේ. එකිනෙකා අතර සුහදත්වය වර්ධනය කිරීමට දායක වීමද ජන කවියේ ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකිය. සැබවින්ම එය ජන කවියෙන් සිදු වුණ මෙහෙවරකි. එදා ජන සමාජය තුළ සහෝදරත්වය, සහයෝගය වර්ධනය කළා වූ ජන කවිය වත්මන් සමාජයේද එකමුතු කරන්නට දායක වන බව නොරහසකි. හැබැයි ඒක නම් ටිකක් බොරුවක්. දැන් අපි ජන කවි කියලා ළමයි කොහෙවත් සාමූහිකත්වය වර්ධනය කරන්නේ නැහැ. ජන කවි ආයතන ලියවුණු කාව්‍ය ග්‍රන්ථ
ජනකවි ආරට ලියුණු කාව්‍ය ග්‍රන්ථ අපි බලමු මොනවද කියලා. ඒකට යන්න කලින් මම මීටින් එක ක්ලෝස් කරනවා අලුත් මීටින් එකට ටග් ගාලා ලොග් වෙන ළමයි. ඔව් අද දවසේ අපි ලොග් වෙන අන්තිම මීටින් එක ඒක ටග් ගාලා ඒකට ලොග් වෙනවා.